ආයුබෝවන් දරුවනේ අපි මේ සූදානම් වෙන්නේ මීට පූර්වෝ ඒ දරුවන්ට අපි ස්වාභාවික ආපදා කියන පාඩම විස්තර කරා. ඒ ස්වාභාවික ආපදා පාඩමේ තවත් විශේෂිත වූ පාඩම් කොටසක් වන ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඒ සාකච්ඡා කරන්න මේ අවස්ථාවක් කරගන්න. ඒ දරුවන්ට අපි මේ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණය කියන පාඩම් කොටස 13 ශ්‍රේණියේ 3 වෙනි වාරයට හිමි පාඩමක් වශයෙන් ඇතුල් කරලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් තමයි මේ පාඩම් කොටස ওই දරුවොත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. මේකේ දරුවන්ට පේනවා නිපුණතාවයේ භෞතිකා මානුෂ භූදර්ශනය සංරක්ෂණය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වන ධනාත්මක ආකල්ප වලින් යුක්තව හැසිරෙයි කියලා නිපුණතාවක් යටතේ තමයි මේ පාඩම් කොටස නිපුණතා ඒකට අදාළ නිපුණතා මට්ටම් ඇතුළු කරලා තියෙන්නේ. අපි බලමු මේකේ නිපුණතා මට්ටම මොකක්ද කියලා. ඒක තමයි අපේ ඍජු පාඩම. නිපුණතා මට්ටම තමයි ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණයට සක්‍රියව දායක වෙයි. ඔය දරුවන්ට ආපදා කළමනාකරණය ශ්‍රී ලංකා ආපදා කළමනාකරණයට අපි ඒ කියන්නේ ඒකේ මොකක්ද ආපදා කළමනාකරණය කියන එක ඒකේ ක්‍රමවේද ඒක ඇතුල් වෙලා ඒක ඉගෙනගෙන ඔය දරුවන්ට හොඳ නිපුණතා මට්ටමේ එක අදහසක් දක්වලා තියෙනවා සක්‍රියව දායක වෙයි. ඔව් අපි මානව ප්‍රජාව වශයෙන් මානව වශයෙන් ওই දරුවෝ අපි සියලු දෙනාම මේ කළමනාකරණයට ආපදා කළමනාකරණයට සක්‍රියව දායක වේ. සක්‍රියව දායක වීම කියන එක සුවිශේෂ ප්‍රකාශනයක් තමයි මම දකින්නේ මේ නිපුණතා මට්ටමේ. මොකද මේක සුවිශේෂ කාරණයක්. දැන් අපිට මේ කාලීනවත් අපි දකිනවා දරුවනේ අපිට මේ සිදුවෙලා තියෙන මේ උපද්‍රවය ආපදාවක් බවට පරිවර්තනය වෙලානේ. අපි දැන් යම්කිසි ඒ ආපදා මට්ටමින් ගැලවෙන්න අපි විශාල ඒකේ කළමනාකරණයක අපේ සියලු දෙනාම යෙදෙනවා. ඔය දරුවෝ අපි මේකට සම්බන්ධ වෙලා තියෙන සෑම තරාතිරමකම අය මේකේ කළමනාකරණයේ ඊටම දියුණු කළමනාකරණයකට ගිහිල්ලා මේ උපද්‍රවයෙන් එහෙම නැත්නම් මේ ආපදාවේ තරම අඩු කර ගැනීමට අපි ව්‍යායාමයක්. ඒක කරලා සක්‍රියව දායක වෙයි. හැම පුරවැසියෙකුටම යුතුයකමක් වගකීමක් තියෙනවා සක්‍රිය වේ කළමනාකරණයට දායක වෙන්න. අන්න එතන තමයි මේකේ වැදගත්ම කාරණේ කියලා මම දකින්නේ. අපි බලමු ලංකාවේ ස්වභාවික උපද්‍රව කීපයක් අරගෙන මේ සක්‍රියව දායක වෙන්න අපිට තියෙන හැකියාව මොකද්ද? අපි කොහොමද එම වෙන්නේ? අපිට කළ හැකි දේවල් මොනවද? රජයේ වටගෙන ඇති ක්‍රියාමාර්ග ඒ වගේ දේවල් තමයි මේ පාඩමේ නිපුණතා මට්ටමේ තුල ගැබ් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බලමු මින් ඉදිරියට ඒ නිදර්ශන සහිතව ඒවා සාකච්ඡා කරන්න. මම කැමති මේක ඉගෙනුම් ඵල දරුවන්ට පෙන්වන්න. මේක කියනවා ආපදා කළමනාකරණය යනු කුමක්දයි විස්තර කරයි. එහෙනම් ওই දරුවන්ට මේ පාඩම අවසානයේදී මෙන්න මේ ඉගෙනුම් ඵලයට පිළිතුරක් ලියන්න වාචිකව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද ආපදා කළමනාකරණය කියලා ලිඛිතව ලියන්න පුළුවන්කම තියෙනවා. කාට හරි ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේක තමයි ආපදා කළමනාකරණය කියලා. මේ පාඩම අවසානයේ එවැනි හැකියාවක් ඔබ ලැබුවොත් ඒක අපේ උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයක් කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට කියනවා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි. ඒතර මේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් තියෙනවා. ඒකේ විස්තර ඒකේ ක්‍රියාකාරීත්වය ওই දරුවට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේත් එක්ක මේ ඉගෙනුම් ඵලයට තව එකතු කරලා තියෙනවා කාරණයක්. මොකද්ද? මේ කළමනාකරණය මේ ආපදා කළමනාකරණයට අර අපි නිපුණතාවයක තිබුණා සක්‍රියව අපිට දායක වෙන්න පුළුවන් කොහොමද? එක් ආපදාවල් අරගෙන මේ උපද්‍රව වලින් එන ආපදාව වළක්ව ගන්න. ඒක තීව්‍රතාවය අඩු කර ගන්න. මොනවද අපිට එකට කරන්න? අපි එවැනි දේත් මේකට ඇතුල් කරලා මේ පාඩම ওই දරුවන්ට අවබෝධ කරලා දෙන්න තමයි මගේ මේ උත්සාහය. ආපදා කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා ওই දරුවන්ට ඒ අවබෝධයකින් ඒක අරගෙන ඒ වගේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එවැනි අදහසක් මම මේකේ දක්වලා තියෙනවා. ඉතින් මේකම නෙමෙයි මෙවැනි අදහසක් දක්වන පරිච්ඡේදයක් එහෙම නැත්නම් පැහැදිලි කිරීමක් ওই දරුවන්ට මේකේ අවසානයේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ මොකද්ද බලමු අපි දාලා තියෙන්නේ. ආපදාවන්ට බලපාන හේතු වැළැක්වීම. දැන් ආපදාවකට බලපාන හේතු වළක්වන්න.
දැන් උදාහරණයක් වශයෙන් අපි ආපදාවකට ලක් වෙලා තියෙන මේ කාලය තුලදී ඒකට එන හේතු වැළැක්වීම. එහෙනම් ඒක ඒ උපද්‍රවයේ සිදුවීමට ජෛව විද්‍යාත්මක මේ COVID-19 මේ ඒක ඒ උපද්‍රවය ඒක ආපදාවට පෙරලලා තියෙනවා. දැන් ඒකට බලපාන හේතු තියෙනවා. ඒ හේතු වැළැක්වීම. දැන් ඒ බලපාන හේතු තමයි මිනිස්සු දුරස්ව තියලා ඔය දරුවෝට පාසල් නැතුව ගෙවල් වල ඉන්න කියලා තියෙන එක තමයි. නේද? මාසයක් දාලා පාර යන්න කියලා තියෙනවා. ඈතින් ඉන්න කියලා තියෙනවා. හොඳට හැම වෙලෙම අත සෝදන්න කියලා තියෙනවා. ඉතින් ඒවා ඒ බලපාන හේතු වළක්වනවා. ඉතින් මේවා තමයි අර කළමනාකරණයේදී භාවිතා වෙන ක්‍රමවිප. ඉන් සිදුවන ප්‍රතිවිපාක අවම කිරීම. ඔව් මේකේ ප්‍රතිවිපාක ඊටම බරපතලයි. නේද? කෙරවල වෙන්නේ මරණයකින්. ඉතින් ඒ වගේ දේවල් ප්‍රතිවිපාක අවම කරගන්න පුළුවන් අර නිසි කළමනාකරණයකින්. ඒක තමයි මේ කියන්නේ. ආපදා අවස්ථා පාලනය කිරීම. මෙවැනි ආපදා අවස්ථා දැඩි පාලනයකට වූ අපි එවැනි දෙයක් කරමින් පවතිනවා මේ කාලේ. ප්‍රජාවට සහාය වීම පිණිස අවශ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කරන්න. අන්න මේ ප්‍රජාවට බෑ මේවා හිතලා එක ඒවා කරන්න. එහෙනම් මේ ප්‍රජාවට මේකට දායක වෙන්න, සක්‍රියව දායක වෙන්න මේක ඊට ඉහළින් උපදේශනයක්. ක්‍රමවේද ඒ ක්‍රමෝපායන් පිළිබඳ මිනිස්සු දැනුවත් කරන්න. මිනිසුන්ට එක කියා දෙන්න ඕන. ඒ කරන විදිය අවබෝධ කරලා දෙන්න ඕන. අන්න එහෙම ඒකට තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඒකට එවැනි දේවල් සැලසුම් කරන්න ඕන. සැලසුම් කිරීම. ක්‍රියාවට නැගීම, පාලනය කිරීම, නඩත්තු කිරීම ආපදා කළමනාකරණය. එහෙනම් අපි දකින සෑම ස්වභාවික ආපදාවක් වක්ම ස්වභාවික නොවන ආපදාවෙන් තියෙනවා. දැන් අත්‍තරම ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය ස්වභාවික නොවන ආපදා වුණත් ඒගොල්ලෝ මේ කළමනාකරණයට යටත් කරලා තියෙනවා. එතකොට අපි හිතමු ස්වභාවික නොවන ආපදාවක් තමයි රිය අනතුරු කියන එක. ස්වභාවික ආපදාවක් නේ වේගෙන් රිය පදවගෙන ගිහලා අපි විශාල ආපදාවල් කරගෙන තිබෙනවා. ඒවත් යටත් මේවටනේ. ඒවත් යටත් ඒතර ඒව යටත් ස්වභාවික වචනේ නැත්තම් ඒකවත් මේකට අදාළයි. එහෙනම් මෙන්න මේ ආපදා කළමනාකරණය කියන්නේ මේ ආපදාවන්ට ඒ බලපාන හේතු වළක්වලා ඉන් සිදුවන ප්‍රතිවිපාකවම කරලා ඒ වගේ ආපදා අවස්ථාව පාලනය කිරීම සඳහා ප්‍රජාවට උපදෙස් දීලා සහාය වීලා එහෙනම් ඒ අවශ්‍ය සැලසුම් සකස් කරලා ක්‍රියාවට නැංවීම තමයි ආපදා කළමනාකරණය කියන්නේ. එහෙනම් දරුවන්ට තේරෙනවා මේ ආපදා කළමනාකරණය කියන්නේ සුවිශේෂ කාර්යභාරයක්. සුවිශේෂ තැනක්. මොකද මේක තමයි අපේ ආපදාවේ අපේ රටේ සිදුවෙන ස්වභාවික උපද්‍රවල ආපදාව අඩු කරගන්න. ඒවා වළක්වා ගන්න තියෙන ක්‍රියාමාර්ගය තමයි මේ ආපදා කළමනාකරණය. එහෙනම් එවැනි පැහැදිලි කිරීමක් තමයි මේ තියෙන්නේ. බොඩක් මේක ඇතුලේ ඊටාම ගැඹුරු අදහස් තියෙන මේවා ඉතින් ලිහිල් කරලා කතා කරලා තවත් විස්තර සහිතව ලියන්න ඔය දරුවන්ට හැකියාව තියෙන. අපි මේ සාරාංශ කරපු ආපදා කළමනාකරණේ විස්තරයක් තමයි තියෙන්නේ. දැන් මම කැමතියි මේ ආපදා කළමනාකරණයේ අද තියෙන තත්වයට පැමිණෙන්න මීට పూర్ව මේක කොහොමද ලංකාවේ විකාශය වුණේ කියලා සරලව පැහැදිලි කරන්න. එකක් තමයි ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ වැඩපිළිවෙල මේ ආරම්භය පිළිබඳ. ඇත්තටම ඔකට විශාල අවබෝධයක් මේ පිළිබඳ ඕනේ නැහැ. අපි එහෙම ඉගෙනුම් ඵලයක් හදලත් නැහැ. නමුත් එහෙම දාලා අදහසක් තියෙන එක හොඳයි. අද වර්තමාන තත්වයට කොහොමද මේක ආවේ කියන්නේ. එකක් තමයි මේ 1990ට පෙර අපි හිතමු 70 80 දශකවල. මේ දශකවල මේ ආපදා කළමනාකරණය කියන කාරණය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ යටතේ පැවති දෙයක්. සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පැවති දෙයක්. ඒක සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතට මේක යටත් කරලා එයින් සහන සේවා සැපීම තමයි කරලා තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් ලොකු මේ විශාල වශයෙන් මේ ආපදා කළමනාකරණය පිළිබඳ අවධියක්. එහෙම නැත්නම් ඒ පිළිබඳ ක්‍රියාවලියක් පැවතිලා නැති බව තමයි තියෙන්නේ. මොකද එහෙම ස්වභාවික ආපදා අපිට එවැනි කාලවලදී දකින්න ලැබුණේ නැහැ. දැන් අපි එන්න තමයි මේ ස්වභාවික ආපදා ස්වභාවික නොවන ආපදා මේ බහුල. ඒක නිසා එවැනි කාලවලදී මේ ගැන කිසි තරම් උනන්දුවක් තිබ්බ බව පේනවා. ඒක නිසා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ සහන සැපීමේ වැඩපිළිවෙලක් විදිහට මේක ඇතුල් කරලා තිබිලා තියෙනවා ඒ දශකවල. ඊළඟට 1990 මේ ලංකාවේ ස්වභාවික ආපදා කළමනාකරණ වැඩපිළිවෙලේ එක මංසන්දියක් එනවා. මොකද්ද? 1990 මේ අන්තර්ජාතිකව මේ ස්වභාවික කියන්නේ ජාතික අන්තර්ජාතික වැඩපිළිවෙලක් යෝජනා වෙනවා මේ ආපදා සම්බන්ධයෙන්. ඒ කියන්නේ ආපදා කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සාකච්ඡාවක් වැඩපිළිවෙලක් එනවා. ඒකට අනුගත වෙනවා ශ්‍රී ලංකාව. අපි එක්සත් ජාතික සංවිධානයේ සමාජිකයෝ ඒකින්ද ඒ හරහා මේ 90 දශකයේ ආරම්භ වුණු ආපදා අවම කිරීමේ අන්තර්ජාතික වැඩපිළිවෙල
අපි උනන්දු කරනවා එක්තරා කාරණයක් සම්බන්ධ. ඒතර 90 එවැනි ආරම්භක කාලයක්. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මේ 90 ඒ ආරම්භ අන්තර්ජාතික ආරම්භ වුණු ආපදා කළමනාකරණ උනන්දුව හරහා අපි 1995 දී ආපදා කළමනාකරණ කැබිනට් අනුකමිටුවක් පිහිටවනවා. කැබිනට් එකේ පාර්ලිමේන්තුවේ කුල්ල දන්නවා කැබිනට් එක කියන්නේ ඇමතිවරු සමන්විත කැබිනට් ඇමති මණ්ඩලයෙන් කොටසක් වෙනම අරගෙන අනුකමිටුවක් හදනවා ආපදා කළමනාකරණ අනුකමිටුවක්. ඉන් අනතුරුව 1995 ජූලි 5 වන දින ජාතික ආපදා පෙර සූදානම් සහ අවම කිරීමේ පනතක් ඉදිරිපත් වෙනවා. ඒතර මේවා මේ අපි කිව්ව එකයි මේ දැන් තියෙන තත්වයට පූර්වාරම්භව වෙච්ච කාරණා. එතකොට මේ 1995 වගේ ඈතකට දිවෙනවා මේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් වෙලා තියෙනවා. එක්දාසමසය 96 අර පනතෙන් පස්සේ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා. 1996 මතක තියාගන්න දරුවෝ තාම අපි 1996 නේ. දැන් 2004 සුනාමි ඛේදවාචක වෙන්නේ ඊට පස්සේ. හැබැයි ඊට කලිනුත් අපිට තිබිලා තියෙනවා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. ඒක 1996. එතකොට ඒක සක්‍රියව ඒකේ ක්‍රියාකාරීත්වයක් අපේ රටේ ක්‍රියාත්මක උනාද නැද්ද නැත්නම් ඒ වැඩපිළිවෙල ඇත්තරම ඒවා අපිට තියෙන ස්වභාවික උපද්‍රවල තරම ඒ ආපදාව සිදුවීම තරම තමයි අපිට ඒ අනුව තමයි අපිට ඒකේ සක්‍රියතාවය පෙන්වන්න වෙන්නේ. නමුත් එවැනි යුගයක මම විශ්වාස කරනවා එවැනි විශාල ආපදාවක් සිදු වුණු බවක් එහෙම ගැටලු සහගත තත්ත්වයන් අපේ පරිසරයේ අපි විඳලා නැහැ. ඒ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒවා සක්‍රියව මේ ජන සමාජයේ ව්‍යාප්ත නොවෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මිස් ඒක මම පැහැදිලි කරනවා සමාජ සේවා හා වනිතා කටයුතු අමාත්‍යාංශය යටතේ තමයි ඒක ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට මේ වෙනත් අමාත්‍යාංශයක් යටතේ ස්ථාපිත වෙලා තියෙනවා. ඒකෙන් සහන සැපීමේ වැඩපිළිවෙලක් කරලා තියෙනවා. නායම් යම් කිසි පරිසරයක වුණාම මෙන්න මේ සමාජ සේවා වනිතා කටයුතු අමාත්‍යාංශ විසින් ඒ නායකීය ප්‍රදේශයේ සහන සැපීම, ඒ කියන්නේ සොයා බැලීම, ඒ කාරණයට මැදිහත් වෙනවා අමාත්‍යාංශයේ. ඒකේ යට තියෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. හොඳයි මෙහෙම යන අවධියේදී දරුවනේ මෙන්න සුවිශේෂ කාරණයක් ශ්‍රී ලංකාව වෙනවා. 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි ඛේදවාචකයක් ශ්‍රී ලංකාවේ සිද්ධ වෙනවා. මේක බරපතල ආපදාවන් ශ්‍රී ලංකාවට ඇති කරපු උපද්‍රවයක්. මිනිස් ජීවිත විතරක් ආසන්න වශයෙන් 40000ක විතර මිනිස් ජීවිත අපිට අහිමි වෙනවා. ඒ වගේම විශාල භෞතික පරිසරයකට ආර්ථික සමාජ අපේ දේහයට විශාල හානි ආපදා ඇති කරපු තත්ත්වයක්. ඇත්තරම එක ඛේදවාචකයක්. මීට పూర్ව අපිට අත්දැකීම් නොතිබුණු එහෙම දැකපු නැති විශාල ඛේදවාචකයකට මුහුණ දෙන. ඒතර සුනාමි කියන දේ අලුත් ඒ වචනේ පවා අපේ සමහරක් අයට අලුත් දෙයක් වෙනවා. ඒක නිසා මෙන්න මේ මන්සන්දියක් නිර්මාණය වෙනවා මේ අපේ ආපදා කළමනාකරණයේ එක්තරා අවස්ථාවක. මෙන්න සුනාමි ඛේදවාචකය. මේ සුනාමි ඛේදවාචකය ආවෙන් පස්සේ අපි ආපදා කළමනාකරණය පිළිබඳ දැඩිසේ අවධානය යොමු කරනවා. මොකද ආපදා කළමනාකරණ වැඩපිළිවෙලට මම කියවර සක්‍රියව එවැනි වැඩපිළිවෙලක් ඇත්තරම තිබුණා නම් මේක එක්තරා මට්ටමකින් වළක්වා ගන්න පුළුවන්. මිනිසු දැනුවත් කිරීම, මිනිසුන්ට තියෙන අවබෝධය, මොකද සුනාමිය පිළිබඳ අවබෝධයක් මිනිසුන්ට තිබුණේ නැහැ. උදාහරණයක් වශයෙන් තියෙන දරුවනේ මේ සමහරක් වචනේ අහලා තිබුත් නැහැ. සමහරක් මුහුද හිස් වෙනකොට, විශාල මුහුද ආපසට යනකොට මිනිසුන්ගේ තියෙන දැනුවත් භාවයේ ඒ ධර්ම තමයි මිනිස්සු ඒක ඇවිදගෙන ගියා. අපි මිනිසුන්ට දොස් කියන්නේ නැහැ. මිනිසුන්ට තිබ්බ අධ්‍යාපනික වශයෙන් ඒක තියෙන අවබෝධය ඒ තරම් ප්‍රබලව තිබුණේ නැහැ. නමුත් අපි දන්නවා එහෙම මුහුද හිඳෙනකොට විශාල ඛේදවාචකික මුලක් කියලා. සමහරක් රටවල් වල හිටපු අපි දැක්කා අර මාධ්‍ය හරහා සමහරක් දරුවෝ කෑ ගහලා කියලා තිබ්බා. මේ මුහුද හිඳින්නේ මොහොතකට නෙමෙයි. මේක ලොකු ඛේදවාචකයක්. වහා මුහුදෙන් අයින් වෙන්න කියලා. මම දැක්කා ඒ දරුවෙකුට අන්තර්ජාතික තෑගි පවා හම්බුණා. ඉතින් අපි එකයි කියන්නේ අපි සුනාමි ඛේදවාචකය පිළිබඳ දැනුවත් වීම නේද? එහෙම තිබේ අඩුවක් තිබුණ නිසා තමයි අපි 40000ක් විතර අපි මිනිස්සු නැති වුණා. අපි මේ කියන්න යන්නේ දරුවනේ මේ කළමනාකරණයේ තියෙන වැදගත්කම. ඒ කළමනාකරණ වැඩපිළිවෙලක් සක්‍රියව ක්‍රියාත්මක වුණොත් අපිට මේ ආපදා අඩු කරගන්න පුළුවන්. ඒකින්ද මේ මං කියන්නේ සන්දිස්ථානයක් නිර්මාණය වෙනවා මෙන්න මේ ඛේදවාචකෙන්
පස්සේ ඉන් අනතුරුව කියලම සඳහන් කරලා තිබේ එකයි මේකෙන් අනතුරුව සුවිශේෂ සිදුවීම් ශ්‍රී ලංකාව තුළ මේ කළමනා කරන වැඩපිළිවෙලේ සුවිශේෂ සන්ධිස්ථාන පහු කරනවා මේකින් පස්සේ. ශ්‍රී ලංකා ආපදා කළමනාකරණයේ නව පිපිදීමක් මේ 2004 ඛේදවාචකයෙන් පස්සේ නිර්මාණය වෙනවා. වර්ෂ 2005දී සර්වපාක්ෂික නියෝජිතයන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සකස් කළ 5 අවුරුදු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. කරන්න රජයේ සූදානම් වෙනවා. මේ 2005දී 2004 දෙසැම්බරේ මේක සිද්ධ වෙන්නේ. ඊළඟ 2005 කියන්නේ කඩිනමින් දින ගණනාවක් යනකොට මේ වගේ සූදානමක් වෙනවා. ආපදා කළමනාකරණ සැලසුම් සකස් කරනවා. ඒ වගේම නීති රාමුවක් ගේනවා, අනපනත් ගේනවා, ලොකු සූදානමක් වෙනවා මේ සුනාමි ඛේදවාචකයෙන් පස්සේ මේ කළමනාකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්. මෙන්න සුවිශේෂ කාරණා. ඒකෙන් තමයි මේවා මේ විශේෂ කරලා දක්වලා තියෙනවා. 2005 මැයි 13 වන දින ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ ජාතික සභාවක් පිහිටවනවා. අපි National Council for Disaster Management මේ NCDM කියලා දාලා තියෙනවා. මම ওই දරුවොන්න මේ ඒකේ වෙබ්සයිට් එකත් මේකේ දාලා තියෙනවා. මොකද මේකට ගිහිල්ලා මේ ජාතික සභාව පිළිබඳ යම් තොරතුරු හොයා බලන්න ඕනම් පුළුවන්. ඒක ඉන්දක සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේකේ ජාතික සභාවේ මධ්‍යස්ථානයේ ලෙස ජාතික එහෙම කළමනාකරණ මධ්‍යස්ථානයකුත් ස්ථාපිත කරනවා. ජාතික අපි බලමු මේ ජාතික සභාව කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන ඒකේ ආකෘතියක්. මම මේකේ විශේෂ කාරණයක් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ ජාතික සභාවේ යම් සංශෝධන කාලෙන් කාලයට සිද්ධ වෙලා තියෙනවා. හේතුව මේ අමාත්‍යංශ වල නම් මාරුණු වෙලා අපි ආය ගුරුවත් පොතෙත් අපි සමහරක් වෙලාවට මේ පුනරුත්ථාපනය කියන කාරණේදී අර ප්‍රතිසංස්කරණ ඇතුල් කරලා මම මේක මේ අලුතෙන් DMC එකෙන් ගත්ත අලුත් ව්‍යුහය. ඒක නිසා අපේ ගුරුවත් පොතේ තියෙන එකත් එක ලොකු වෙනසක් නෑ. අර වචනයක විතරක් පොඩි වෙනසක් තියෙන. ඒ හින්දා මේක තමයි ජාතික සභාව. ඉතින් මේකේ මම කෙටියෙන් පැහැදිලි කරනවා නම් මේ ජාතික වශයෙන් දේශපාලඥයෝ ඒ නායකත්වය ඒ වගේම අමාත්‍යංශ ඒකාබද්ධ වෙලා මේ අපි ජාතික සභාවක් හදාගෙන තියෙනවා මේකට තිරසාරව මුණ දෙන්න. ඒක ඊටාම තීරණ ගන්න පුළුවන් ඉහළම පෙළේ නායකයාගේ සමන්විත එකක්. මේක බලන්න සභාපති වෙලා තියෙන අතිගරු ජනාධිපතිතුමා. ඒ වගේම උපසභාපති වශයෙන් කටයුතු කරනවා අග්‍රාමාත්‍යතුමා. ඒතකොට විපක්ෂ නායකතුමාත් මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලංකාවේ තියෙන පළාත් සභා ප්‍රධාන ඇමතිවරු සම්බන්ධයි. ඒ වගේම විපක්ෂ මන්ත්‍රීවරු 5ක් නම් කරනවා කතානායකතුමා විසින්. තෝරාගත්ත විපක්ෂ මන්ත්‍රීවරු 5 දෙනෙක් සෑම පක්ෂ නියෝජිතයකින් සමන්විත. ඊට එහෙම ජාතික සභාවක් හදපුවම අපිට පේනවා සෑම දේශපාලන පක්ෂම නියෝජනය වෙලා පාර්ලිමේන්තුවද පළාත් පාලන ආයතනද සම්බන්ධීකරණයකින් ජාතික සභාව නිර්මාණය කරතේ. අපිට එතකොට පුළුවන් ශ්‍රී ලංකාවටම සම්බන්ධ වැඩපිළිවෙලක් ඉතාම නිවැරදිව කරන්න. ඒකින්ද තමයි අපි කියන්නේ ජාතික සභාවේ ඒ ආකෘතිය තමයි ඔබට පේන්නේ. එතකොට මේක සම්බන්ධ වෙලා තියෙනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන. මේ දෙපැත්තේ තියෙන්නේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ සම්බන්ධ කරපු අමාත්‍යාංශ තමයි මේ දෙපැත්තෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. මම එකින් එක නම් කරන්නට යන්නේ මේ ඔක්කොම අමාත්‍යාංශ. මේ අමාත්‍යාංශ නැතුව මේ කළමනාකරණ වැඩසටහන කරන්න බෑ. මේකේ තියෙන අධ්‍යාපනක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ. ඔව්ද අධ්‍යාපන අමාත්‍යාංශය නැතුව කොහොමද අපි මේ ආපදා කළමනාකරණය සක්‍රියව කරන්නේ? අපි පාසල් විෂයේ අපි බලන්න අපි භූගෝල විද්‍යාව විෂයේ ආපදා කළමනාකරණ පිළිබඳ ස්වභාවික ආපදා පිළිබඳ ඔය දරුවෝ දැනුවත් කරනවා. ඉතින් ඒක අපි ඍජු සම්බන්ධයක් තියෙනවා අපි ආපදා කළමනාකරණයට. මේ රටේ ආපදා වළක්වා ගැනීම සඳහා දරුවෝ දැනුවත් කරන විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා අධ්‍යාපනයේ සම්බන්ධයි. ඒ විතරන්නේ අධ්‍යාපන පාසල් වල පටන්ගෙන තියෙනවා ආපදා කළමනාකරණ ශිෂ්‍ය කමිටු දැන් පිහිටවල තියෙනවා. ඒ ශිෂ්‍ය කමිටු ඒවා ඉතාම හොඳ කාර්යභාරයක් කරන්න පුළුවන් ඒ ශිෂ්‍ය කමිටු වලට. මොකද දරුවෝ දැනුවත් වෙනවා තමන්ගේ පරිසරය පිළිබඳ අවබෝධය. ඒක නිසා මම මේ එකක් අරන් පිළිදෙ. ඒ කියන්නේ සෑම අමාත්‍යාංශයක්ම සම්බන්ධ නොවි මේ ජාතික කර්තව්‍ය කරන්න බෑ. ඒකින්ද මේ ව්‍යුහය ගැන මම දල අදහසකුයි ওই දරුවන්ට ප්‍රකාශ කරේ. මෙන්න මේ ඒ ව්‍යුහ ඒකත් එක්ක මෙන්න මේ වැදගත් තව තැනක් 2005 ජූනි මාසේ වෙනකොට අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටවනවා. අපි කෙටියෙන් DMC කියලා කියනවා ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එක. මේක තමයි මේකෙත් මම වෙබ්සයිට් එක දරුවන්ට දාලා තියෙනවා. මේක තමයි අපේ රටේ ආපදා කළමනාකරණය සක්‍රියව ඒ ක්‍රියාත්මක කරන ආයතනය. අර ජාතික සභාව දෙන උපදේශ ඒ නායකත්වය ඒක ක්‍රියාවට නංවන්නේ මෙන්න මේ ආපදා කළමනාකරණ ආයතනය. 2006 ජනවාරි ආපදා කළමනාකරණ මානව හිමිකම් අමාත්‍යාංශයක් බවට ඔන්න පොඩි පියවරක් යනවා. අර
සමාජ සේවා දෙපාර්තමේන්තුව වනිතා කටයුතු අමාත්‍යාංශයෙන් ගැලවිලා මේක මානව හිමිකම්. මොකද ඇත්තටම අපි මානව හිමිකම් ලොකු සම්බන්ධ එහෙම අමාත්‍යාංශයක් බවට මේක සම්බන්ධ කරනවා. ඒ මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය 2006 2010 දැන් තිබ හොඳම පියවර ගන්නවා. මොකද්ද? අපිට දැන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් වෙනම තියෙනවා. වෙනම අමාත්‍යාංශයක් කිසිම වෙනත් එක්ක සම්බන්ධ නොවුණු ස්වාධීන ආපදා කළමනාකරණ අමාත්‍යංශයක් ස්ථාපිත කරනවා 2010. එතකොට ඒක තමයි අද අපිට වෙනම අමාත්‍යංශයක් තියෙනවා මේ කාරණේ සම්බන්ධයෙන්. ඒක තමයි මට ඔය දරුවන්ට පැහැදිලි කරන්න තිබේ මේ ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ දක්වා මේ කළමනාකරණ ඒ ව්‍යුහය ඒක ගමන් කරපු ඒ ගමන් මාර්ගය තමයි මම ඔය පෙන්වුවේ දරුවන්ට. මේ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණය ඒ වැඩපිළිවෙලට දායක වෙච්ච ආයතන ඔය දරුවෝ දැනගන්න මොකද ඍජු දායකත්වයක් ඒ අයගේ ඕනේ. ඒගොල්ලෝ ඒ ආපදා කර්ම වැඩපිළිවෙලට අපි අර අමාත්‍යංශ පෙන්වුවට මේගොල්ලෝ ඊට වඩා සක්‍රියව දායක වෙනවා. භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතක ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ජාතික ජල සම්පත් පර්යේෂණ නියෝජ්‍යායත අපි නාරායතනය කියලා කියනවා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් මහලේකම් කාර්යාල. අපි දැන් මේ ආයතන වගේ මොකද්ද මේ දිස්ත්‍රික් මහලේකම්? අපි හැම දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයක දරුවෝ අමතක කරන්න එපා. මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා සෑම දිස්ත්‍රික් මේ කාර්යාලය. කියන්නේ මහදිසාපති කාර්යාලය නැත්නම් මහලේකම් කාර්යාලය කියලා අපි කියන්නේ. කචේරිය කියන්නේ. ඒකේ තියෙනවා සෑම දිස්ත්‍රික් එකකටම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙමුත් එහෙම නිල්ධාරියෙක් ඉන්නවා මධ්‍යස්ථානයක් පිහිටවලා තියෙනවා. එහෙනම් අපිට ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එවැනි වග කියන ආයතනයක් තියෙනවා කියන්නේ එහෙනම් මුළු ලංකාවෙම මේක ව්‍යාප්ත වැඩසටහනක්. ලොකු සම්බන්ධයක් තියෙන වැඩසටහනක්. ඊට අමතරව පාසල් ආපදා කළමනාකරණ වැඩසටහනත් අපි මේකට දායක කරලා තියෙනවා. මං කියවල සෑම පාසලකම මෙන්න මේ ද්විතීක පාසල් වල මේක හදලා තියෙනවා මේ ආපද කළමනාකරණ මධ්‍යස්ථානය. මම කැමති මේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙලේ ඒ ඉතිහාසයේ සහ වර්තමානයේ ඒක මේ රටේ ව්‍යාප්ත වූ අන්දම ඒක කොච්චර මේ ශ්‍රී ලංකාව පුරා මේ ආයතනික වශයෙන් ව්‍යාප්තයිද කියලා ඒ කාරණේ පෙන්වුම් කරේ දරුවන්ට ඔච්චරලා. මෙන්න මේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙල එහෙම නැත්නම් තව ඉදකින් කියනවනම් මේ ස්වභාවික උපද්‍රවයක් සිදු වුණාම එයින් සිදුවෙන ආපදාව ඒ ආපදාවේ තරම කොතරම්ද කියලා තීරණය කරන්න, එකට මූණ දෙන්න, එවැනි දේ වළක්වා ගැනීමට ලොකු වැඩපිළිවෙලක් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල ඇතුළේ තියෙනවා. මේ වැඩපිළිවෙල සමස්ත වැඩපිළිවෙල චක්‍රයක් විදියට මේක ගොනු කරලා තියෙනවා ආපදා කළමනාකරණ චක්‍රය කියලා අපි එකට කියන. මේ වැඩපිළිවෙලම සමස්ත වැඩපිළිවෙල ඒ චක්‍රය තුල ගැප් කරලා තියෙනවා කොටස් හතරකින්. අපි බලමු. ඉස්සලම මම කියනවා මේ ආපදා කළමනාකරණ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සර්කල් එකේ ශ්‍රී ලංකාවේ ආපදාවක් සිදුවීමට పూర్ව අවස්ථාවේ සිට කියන ආපදාවක් සිදුවීමට කලින් උනත් ඔයගොල්ලෝ ක්‍රියාත්මකයි. අපි බලමු නිදර්ශන සහිතව පස්සේ සිට පශ්චාත් ආපදාව දක්වා. ඒ කියන්නේ ආපදාව සිදු වුණාම පසු දක්වා කළමනාකරණ වැඩපිළිවෙල ආපදා කළමනාකරණ චක්‍රය නමින් හඳුන්වනවා. ඉතින් ආපදා කළමනාකරණ චක්‍රය තුල එහෙනම් කියනවා ආපදාවක් වෙන්න పూర్ව කටයුතුත් එක ඊට పూర్ව අපේ සූදානම් පිළිබඳත් ඒක ඇසි තියෙනවා. ඒ වගේම ආපදාවක් සිදු වුණාන් පස්සේ කළ යුතු වැඩ පිළිවෙලත් ඒ චක්‍රය තුල තියෙනවා. එහෙනම් ඒ ආපදා කළමනාකරණ චක්‍රය කියන්නේ ඒ සමස්ත වැඩ පිළිවෙල ඇතුළත් චක්‍රයක් තමයි ඒ ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ආපදා කළමනාකරණ චක්‍රය. ඕගොල්ලෝ ඔය දරුවෝ ඒ චක්‍රයේ අවස්ථා හතරක් මේකේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ අවස්ථා හතර කොහෙන් පටන්ගෙන හෝ අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. දැන් අපි මෙතන කිව්වොත් එහෙම දැන් මෙතන ආපදාව පෙන්ලා තියෙනවා. ආපදාව මේ ඩිසාස්ටර් එකක් සිද්ධ වෙලා. දැන් ආපදාවක් සිද්ධ වෙලා. ඒතර ආපදාවක් සිද්ධ වුණාන් පස්සේ අපි ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඒකට මූණ දෙන්න ඕනේ. එතකොට අපි එතනින් පටන් ගත්තොත් එහෙනම් ඒකට මූණ දෙනවා. අපි ඔය එකින් එක නිදර්ශන සහිතව තව පොහොතකින් ඔය දරුවන්ට මම පැහැදිලි කරනවා. මම මේ චක්‍රය පිළිබඳ කියන්නේ ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දක්වපුවම අපි ඒකත් එක්කම යථා තත්වයකට පත් කරන්න නැවත පුළුවන් තරම් ඒ පරිසරය ඒ ආපදාවට ලක් වුණු පරිසරය යථා තත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලක් ඊළඟට ක්‍රියාත්මකයි මේ තුල. ඊළඟට අපි එතනින් නතර වෙන්නේ නැහැ. අවම කරනවා. කියන්නේ යලි මෙවැනි ආපදාවක් මේ උපද්‍රවයක් පැමුණුනාම ඒ වෙන ආපදාව අවම කිරීමේ වැඩපිළිවෙලක්.
ඒක තමයි මේක තියෙන වැදගත්දී. උපද්‍රව නවත්තන්න බැරි උපද්‍රව තියෙන අපිට දැන් දරුවනේ භූමිකම්ප නවත්තන්න පුළුවන්. යමාල් විදාහරණ නවත්තන්න පුළුවන්. මානව මැදිහත් වීමකින් ඒව නවත්තන්න බෑ. සුනාමියක් නවත්තන්න පුළුවන් බෑ. හැබැයි අපිට නවත්තන්න පුළුවන් මෙහිමයි. ඒ උපද්‍රවය නවත්තන්න බැරි වුණාට උපද්‍රවයෙන් සිදුවන ආපදාව අවම කරගන්න අපිට මානවයට හැකියාවක් තියෙන්න ඕනේ. ආනේක හින්දා අවම කිරීමේ වැඩපිළිවෙල සුවිශේෂයි මේ චක්‍රේ. ඒක මානව ලොකු මානව මැදිහත්වීමක්. අවම කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. නියගෙන් සිදුවෙන ආපදාව අවම කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒකින්ද ඒ අවම කිරීමේ වැඩපිළිවෙලක් මේකේ තියෙනවා. ඒ වගේම තමයි පෙර සූදානම්. ඒ කියන්නේ මේ ආපදාව සිද්ධ වෙන්න పూర్ව අපි සූදානම් වෙලා හිටියා නම් උපද්‍රවයට මූණ දෙන්න ආපදාව අවම කරගන්න පුළුවන්. අපි මේක නිදර්ශන සහිතව මෙතනින් එහාට මේ අවස්ථා 4ට නිදර්ශන සහිතව දරුවොත් එක්ක අපි මේක සාකච්ඡා කරනවා. නමුත් මේක ආපදා කළමනාකරණයේ අවස්ථා 4 ඔය දරුවෝ දැනගෙන ඉන්න ඕනේ. නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මේ නම් කරලා ඒ අවස්ථා 4 මොකද ඒවා ඇගීම් වලදී අපි දැක්කා ඇගීම් වලදී ඒවා භාවිතා කරලා තිබුණා. මේ පෙර සූදානම කියන කාරණය දැන් අපි කිව්වා දැන් ආපදාවකට పూర్ව අපි මේ පෙර සූදානම බලමු කොච්චර වැදගත්ද කියන කාරණේ. මේක මේ පෙර සූදානම සක්‍රියව අපි සිද්ධ වුණොත් අපිට පුළුවන් ද ආපදාව අවම කරගන්න. ඇතැම් විට ආපදාව මගහරින්න පුළුවන් වෙයි. ඇතැම් ඒවා සමහරක් වෙලාවට ආපදාව අවම කරගන්න පුළුවන් වෙයි. අපි නිදර්ශන සහිතව හොයලා බලමු එහෙම අවස්ථා මොනවද කියලා. දැන් මේකේ කියනවා ආපදා චක්‍රය ඉතා වැදගත් පියවරක්. ඔව් මේ පූර්ව සූදානම. දැන් ඒක තමයි අවැසි. නේද? අපිට දරුවනේ මේ රටට ලෝකයේ මේ මහානව ප්‍රජාව අපි ඉස්සරළම කරන්න ඕනේ මේවට පූර්ව සූදානම් වෙලා ඉන්න. මම අර නිදර්ශනය අහපව කියන්නම්. අපි අර සුනාමියට අපිට අත්දැකීම් තිබුණේ නැහැ. අපි දෝෂාරෝපණයක් කරන්නේ නැහැ කාටවත්. අත්දැකීම් තිබුණේ නැහැ. පූර්ව සූදානමක් පිළිබඳ. අත්දැකීම් තිබුණේ නැති හින්දා අපිට එහෙම පූර්ව සූදානමක් තිබුණේ නැහැ. නැත්නම් ලොකු ඛේදවාචකකින් කෙලුණා. නමුත් ඔබ දරුවෝ දන්නවද අද සුනාමි ඛේදවාචකයක් පැමිණෙනොත් අපි විශ්වාස කරන්නේ නැහැ වෙනි ඛේදවාචකයක් ලංකාවේ ඇති වෙයි කියලා. අපි හොඳ පූර්ව සූදානමක් තියෙනවා. අපදා කළමනාකරණයේ සූදානම් කරලා තියෙනවා. අපි බලමු පස්සේ මොනවද මේ අවස්ථා කියලා. ඒකින්ද අපි ඒ තරම් ජීවිත හානියක් ආය කරගන්න එකක් නැති වෙයි. ඒකින්ද මේ පූර්ව සූදානම ඉතා වැදගත්. පූර්ව සූදානමකින් උපද්‍රවයෙන් සිදුවන ආපදාව වළක්වා ගැනීම හෝ මං කිව්වේ සමහරක් වෙලාවට වළක්වා ගන්න පුළුවන්. හෝ ආපදාව අවම කර ගැනීමට හැකියාව තියෙනවා. මේ පූර්ව සූදානම මේ වැදගත් කිව්වේ ඒකයි. එක්ක වළක්වා ගන්න පුළුවන් නැත්නම් අවම කරගන්න පුළුවන්. ආපදාවන්ට බලපාන හේතු හඳුනා ගැනීම හා ආපදාව සම්බන්ධයෙන් අනාවැකි ප්‍රකාශ කිරීමේ හැකියාව මේ තුල තියෙනවා. මේක බලපාන හේතු හඳුනාගෙන ඒ හේතු අපි හඳුනාගත්තොත් අපි ආපදාව ඒක වළක්වා ගන්න පුළුවන්. නැත්නම් ඒකෙන් වෙන සිදුවීම් මානවට වෙන හිරියර කරදර අවම කරගන්න පුළුවන් කියන කාර්යකින්ද පූර්ව සූදානම ඉතා වැදගත්. අපි නිදර්ශනයක් අරගෙන මේ පෙර සූදානම ගත්තොත් එම නායෑම් සම්බන්ධයෙන්. නායෑමකදී අපි බැලුවා එහෙම ළමයින්ට කිව්වා බලන්න අපි දැන් ඇත්තරම ශ්‍රී ලංකාව පැත්තේ මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ නායෑම් කියන එක අපිට සැලකිය යුතු ආපදාවන් සිද්ධ කරන උපද්‍රවය. මේකේ පෙර සූදානමකින් පුළුවන් ද අපිට අවම කරගන්න. බලමු මේ අවස්ථාවලට ගිහිල්ලා පුළුවන්ද කියලා. නායෑමක් ඇතිවීමේ පූර්ව ලක්ෂණ හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. නායෑමක පූර්ව ලක්ෂණ. අපි දරුවන්ට කියනවා දැන් ඔය ප්‍රදේශයේ පැලුම් ඇති වෙලා නම් බෑවුම් ඉඩමක් පැලුම් තියෙනවා නම් වහාම ඒ ආපදා කළමනාකරණ ආයතනයෙන් ඒ වගේ දැනුවත් තියෙන මිනිස්සු ওই දරුවෝ මේ දැනුවත් භාවයක් තියෙනවා වහාම අපි මේ ප්‍රදේශවල ඉවත් වෙනවා. ඉතින් ප්‍රදේශ වලින් ඉවත් වුණොත් අපි හිතනවා නායයක් යනවා. දැන් කවුරුත් මිනිස්සු නැහැ. හැබැයි භෞතික දේපල ටිකක් හානි වෙයි. කිසිම ජීවිත හානියක් සිද්ධ වෙන්නේ නැති වෙයි. ඇත්තම විට වටිනා දේපලත් මිනිස්සු අයින් කරගෙන තියෙයි. ආපදාවේ තරම ඊටාම හීනයි. ආපදාවක් නැති තරම්. ඒක නිසා මේ පූර්ව ලක්ෂණ අඳුර ගන්න ඕන. මම කිව්ව එක නිදර්ශනයක් තමයි පැලුම් තල දැක්කොත්. එහෙනම් ගස් ඇද වෙලා තියෙන වෙලාවකට බෑවුම පැත්තට. විදුලි කණු ඇද වෙලා ඒ බෑවුම පැත්තට. සංනිවේදන කුළුළු ඇද වෙලා. එතකොට අපි දන්නවා මේ යට භූ කොටසක් චලනය වෙන්න ගුරුත්වය අනුව පහළට චලනය වීම ආරම්භ වෙලා. එහෙනම් හරියට පාරිසරික හොඳ ඇහැකින් මේ දිහා හොඳ පරිසර විද්‍යාත්මක ඇහැකින් දැක්කොත් අපි සමහරක් අය දැනුවත් බං කියන මේ ඉඩම් ටිකක් නායන්න ඉඩකට තියෙන ඉඩම්. ඇයි? අර වගේ ලක්ෂණ. ඒ ගස් වැඩිුණ දිහා ඒව ඇදවීම දිහා කුළුණු ඇදවීම පැලුම් තල තිබීම එවැනි දේවල් දැකලා අපි ගෙවල් වල බෑවුම් ඉඩම් වල තියෙන ගෙවල් වල බිත්ති වල ඉරි තලලා ගිහලා තියෙනවා.
නිතර හැම ගෙදරකම වගේ තියෙනවා. අපි තේරුම් ගන්න ඕන මේක ගෙදරක එක දෝෂයක් නිර්මාණය කිරීමේ දෝෂයක් නෙමෙයි. හැම ගෙදරකම බිත්ති වල ඉරි ගිහිල්ලා නම් අපි පණිවිඩයක් තියෙනවා. මේ ප්‍රදේශයේ එක්තරා විදිහක යම්කිසි නායයන් උපද්‍රවයකට භාජනය වෙලයි කියන කාරණේ. ඒකින්ද ඒ වගේ පූර්ව ලක්ෂණ හඳුනා ගැනීමට හැකියාව අපිට ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. නායම් ආපදාවට පෙර ජනයා ඉවත් කර ගැනීම හා එම ආපදාවට ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව තියෙනවා. ඔව් එහෙම දෙයක් පූර්ව ලක්ෂණ හඳුනාගත්තා නම් අර මං කිව්වේ අපි මිනිස්සු ඉවත් කරගත්තා නම් අපි ආපදාව අපි අවම කරගෙන. ඒ වගේම තමයි මේ ආපදාවට පසුව අපදාව ඒ අවස්ථාවේ අපදාව සිදුවෙන අවස්ථාවේ සහ පසුව ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් රැසක් තියෙනවා. ඒවා පෙර සූදානමක් වශයෙන් කළ හැකිව තියෙනවා. උදාහරණයක් වශයෙන් දාලා තියෙනවා අපි දැන් විශාල ප්‍රදේශයක් නායන බව අඳුරගෙන තියෙනවා. මිනිස්සු ඉවත් කරගෙන. හැබැයි නායනවා. එහෙනම් අපි සූදානම් වෙන්න මොකද ඊළඟට කරන්නේ? එහෙනම් ඒවට අවශ්‍ය අරමුදල් හොයාගන්න, සම්පත් හොයාගන්න වෙයි. නීතික රාමුවන් නීති රීති අවශ්‍ය නම් ඒව සූදානම් කරගන්න වෙයි. නේද? ඒවට අපි පාරිසරික ඒකට මූණ දෙන්න ඒ ශක්තිමත්ව ඒකට වටපිටාවක් හදා ගැනීම තමයි මේ පෙර සූදානම කියන්නේ. එහෙම හදාගත්තොත් අපිට මේකේ අවම කරගන්න පුළුවන් මේ ආපදාව. ඒක හින්දා මේ පෙර සූදානම කියන එක ඉතා වැදගත් කියන කාරණේත් එක නිදර්ශනයකින් තමයි දරුවන්ට මම පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාවේ නායෑමේ අවදාමක් සහිත ප්‍රදේශ සිතියංගත කරලා තියෙනවා. දැන් රජය ඒකත් පූර්ව සූදානමකට ගත්ත ක්‍රියාමාර්ගයක්. රජය සිතියංගත කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යවලා තියෙනවා. මෙන්න මේ භූමි භාග නායෑමකට ඉඩකඩ තියෙන ප්‍රදේශ. ඒක සිතියම් හදලා තියෙනවා. මෙන්න මේවා අවදානම් සහිත ප්‍රදේශ. මේවා ඉදිකිරීම කරන්න දෙන්න එපා. මේවා ඉදිකිරීම කරනකොට හොයලා බලන්න. මේවා මානව භූදර්ශන ගොඩනගනකොට මේ ගැන අදාළ නීති රීති ජනයා දැනුවත් කරන්න. ඒක නිසා ඒවා සිතියංගත කරලා රජයේ මැදිහත් අවදානම් ප්‍රදේශ මානුෂ ක්‍රියාකාරකම් තහනම් කළා දුන්නු. තාම දල බෑවුන් ඉඩන්නා. ඒවා නායන්ට ඉඩකට තියෙනවා නම් ඒවා මානුෂ භූදර්ශනයක් කියන්නේ ජනවාස හෝ ගොවි බිම් බවට පරිවර්තනය කිරීම හෝ යටිතර පාසුකම් දියුණු කිරීම අපිට වළක්වලා නවත්තලා දාන්න පුළුවන්. ඉතින් එහෙම නැවැත්තුවොත් ආපදාවක් නැහැ. නේද? ආපදාවක් නැහැනේ. ඒකින්ද ආපදාව වළක්වා ගන්න පුළුවන්. කඳුකර ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු වලදී විධිමත් සැලසුම් සහ උපදේශන සේවා. ඔය දරුවෝ දන්නවා දැන් සමහරක් ඔය අපි නායම් අවදානම් සහිත දිස්ත්‍රික්කවල ඉදිකිරීම් කරනකොට රජයේ සහතිකයක් ගොඩනැගිලි ඒ ගොඩනැගිල්ලක් ඉදි කරන්නට යනවා නම් ඒවා පිළිබඳ ඒ ආපදා කළමනාකරණ ආයතන වලින් ඒකට සහතිකයක් ගන්න ඕන. ඒවා ඉදි කරන්නේ මොන මට්ටමින්? ඒවා බොහොම සවිශක්තිවත් ඉදි කරනවා. ඒවට උපදේශන අරගෙන තමයි ඉදි කිරීම කරන්නේ. නැත්නම් ඒවත් ඉදි කරන්න අවසර දෙන්නේ නැහැ. ඉතින් එවැනි දේවල් කරොත් ඒ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ අර ආපදාවේ තරම නැත්නම් ඒ තීව්‍රතාවයේ අඩු කිරීම සඳහා. මම අර සඳහන් කර අර පූර්ව ලක්ෂණ කීපයක් මේ තියෙන අර පැලුම්ක් තියෙනවා. ඉතින් ඒ පැලුමට යාබද බෑවුන් ඉඩම අපි පිළිගන්න ඕනේ මේ නායාමකට ඉඩකඩ තියෙනවා කියලා. මේ තියෙන නිවසක බිත්ති පුපුරා යාමක්. එතකොට මේ රූපරාම වලින් පෙන්වන්නේත් එවැනි අවදානමක් නායම් අවදානමක පූර්ව ලක්ෂණ තමයි ඔය පෙන්වුම් කරලා තියෙන්නේ. අර මම කලින් කිව්වා අපිට ඇත්තටම රූපරාමුවක් මේකේ චිත්‍රයක් මගින් තමයි පෙන්වන්න තියෙන්නේ. මම කවර විදුලි කණු ඇද වෙලා තියෙනවා. ගස් ඇද වෙලා තියෙනවා. ඉතින් එතකොට මෙවැනි භූදර්ශනයක් මෙවැනි භූදර්ශනයක් දැනුවත් අය මේක දන්නවා මේ භූමි කොටස පහළට තක්‍රමයෙන් හිමීට තල්ලු වෙමින් පවතිනවා. අපි දන්නෙත් නැහැ. කාලානුරූපීව ටික ටික පහළට තල්ලු වෙන නිසා තමයි මේ තියෙන අපි හදාගත්ත මානව භූදර්ශනයේ යම් දේවල් ප්‍රකාශ මේ කරලා තියෙන්නේ. ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව. අපි දරුවන්ට මම එකම දැන් නායෑම් අරගෙන මේ අවස්ථා හතරටම මං ගලපලා නැහැ. මම අවස්ථා හතරට ආපදා හතරක් අරන් තියෙනවා. මොකද එකම දේ අරගෙන හතරටම පෙන්නවොත් අවස්ථා නැති වෙනවා. ඔය දරුවන්ට මේක ගැන එක ආපදාවන්ට තොරතුරු දෙන්න. ඒක නිසා මම එක ඒවට වෙනම අවස්ථා ගත්තා. දැන් ඔබට පුළුවන් එකම ස්වභාවික උපද්‍රවේ නැත ආපදාව අරන් මේ චක්‍රයේ අවස්ථා හතරටම මොකද්ද කරන්න කියලා පසුව හිතන්න පුළුවන්. නැත්නම් ලියන්නත් පුළුවන්. මම මෙතන ගත්තා වෙන. දැන් මෙතන ප්‍රතිචාර දැක්වීමට මම වෙනම මේ ස්වභාවික උපද්‍රවයක් අරගෙන තමයි විස්තර කරන්න සූදානම් වෙන්නේ ඊළඟ කොටසේදී. අපි බලමු ප්‍රතිචාර දැක්වීම කියන්නේ මොකක්ද කියලා. ආපදා කළමනාකරණ චක්‍රයේ ඉතා සංකීර්ණ අවස්ථාව මෙයයි.
අපි එතන අරක විශේෂ අවස්ථාවක් කිව්වා මේක කියන ඉතාම සංකීර්ණ අවස්ථාවක් මෙයයි. ආපදාවන්න ගොදුරු ප්‍රජාවගේ මූලික අවශ්‍යතා ලෙස ජීවිත බේර ගැනීම ඔය ඉතාම සංකීර්ණ කාරණා. ආපදාව දැන් ප්‍රතිචාර දක්වන්නට ආපදාව සිද්ධ වෙමින් පවතිනවා. දැන් මිනිස්සු යට වෙනවා. ජල ගැලීම් යට වෙලා ඔවුන් බේර ගන්න ඕන. නායන ප්‍රදේශයකට මිනිස්සු ගොදුරු වෙලා බේර ගන්න ඕන. ඒ හින්දා ඉතාම බේර ගැනීම. ආරක්ෂාව සහතික කිරීම ප්‍රථමාධාර සැපීම. ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරලා උන්ට වෛද්‍ය ආධාර ප්‍රථමාධාර ඒව දෙන්න ඕන. භෞතික දේපල පුළුවන් පමණින් ආරක්ෂා කරන්න ඕන. හැකියාවක් ඇත්නම්. තාවකාලික නවාතැන් සහ ආහාර පාන සපයන්න ඕන. ඒ ගොදුරු වූවන් මේ උන්ට සහන සපයන්න ඕන. එහෙම නැත්නම් ඊට පස්සේ අවසානයේ අලාභාණිය මේ ආපදාවේ තරම තක්සීරු කරගෙන ඉන්න ඉදිරි කටයුතු සඳහා කොච්චර වෙලා තියෙනවද? මොන ප්‍රදේශයක කොච්චර ජනයා ගොදුරු වෙලා තියෙනවද? එහෙම තක්සීරුවක් කරගන්නෙත් මෙන්න මේ ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාවේදී. අපි නිදර්ශනයක් ගත්තා මං කිව්වා වෙනත් නිදර්ශනයක් ජල ගැලීම් වලදී කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? බලන්නකො ආපදාවන්ට ලක්වන් බේර ගැනීම. අපි අර කිව්වේ ඒක ජලයේ යට වෙච්ච මිනිස්සු ගිහලා බෝට් වලින් ගිහලා බේර ගන්න පුළුවන්. ආපදාවට ලක් වීමට ඉඩදී ඒ ප්‍රජාව අයින් කර ගන්න පුළුවන්. තව දුරටත් එහෙම ලක් වෙයි කියලා හිතනවා නම් ඒ ප්‍රජාව අයින් කර ගන්න පුළුවන්. ප්‍රථමාධාර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕන ගොදුරුවන්. ඉවත් කරගත් ප්‍රජාව తాවකාලික කඳවුරු වල තබාගෙන ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්නට වෙනවා. ඊළඟට ජලයෙන් යටුව ප්‍රදේශ හඳුනාගෙන එහි බලපෑම් තක්සේරු කරගෙන ඉදිරි කටයුතු සංවිධානය කරගන්න වෙනවා. දැන් මේ තියෙන එවැනි අවස්ථාවක් අර ජල ගැලීමකදී ඔවුන් බේරගන්න අපිට පේන රූපරාමු තියෙනවා. මේවා එක එක අවස්ථාවලදී ඒ අයට ඉදිරිපත් වුණු අය ඒ ප්‍රජාව බේරගන්න අවස්ථාවක්. මේ තියෙන්නේ ඔවුන් අර කඳවුරු වෙත ගෙනල්ලා වෛද්‍ය ආධාර ප්‍රථමාධාර දෙනවා. ඔවුන්ට නවාතැන් පහසුකම් දීලා ඔවුන්ගේ පහසුකම් සලස්සනවා. මේ දෙවෙනි අවස්ථාව. දැන් අපි යනවා මේකේ යථා තත්ත්වයට පත් කිරීම මේ චක්‍රයේ තුන්වෙනි අවස්ථාව යථා තත්ත්වයට පත් කිරීම. මේ රිකවරි කියන එක. යථා තත්ත්වය කොහොමද යථා තත්ත්වයට මේක පත් කරන්නේ? කියන්නේ තිබුණු තත්ත්වයට ඒ ප්‍රදේශයේ ගේන්න බැරි වෙයි. නමුත් ඒ පුළුවන් තරම් හැකිතාක් ඒ තිබුණු තත්ත්වය උදා කරගන්න උත්සාහ ගන්නවා. ආපදාවට භාජන වූ ප්‍රජාවගේ ජීවන තත්ත්වය පෙර තිබූ තත්ත්වය හෝ හොඳට තේරුම් ගන්න දරුවෝ නෙමෙයි. පෙර තිබූ තත්ත්වයට මිනිසු ගේන එක හෝ ඊට වඩා වැඩි දියුණු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම තමයි මෙහි මූලික පරමාර්ථය. හරි වැදගත්. හරි වැදගත් ප්‍රකාශයක්. මේ ගොදුරු වුණාම මේ ආපදාවට ඒ මිනිස්සු මුලින් හිටපු තත්ත්වයට හෝ ඊට වඩා හොඳ තත්ත්වයකට ගෙනීම මේක වැඩපිළිවෙල. අපිට එහෙම අවස්ථා තියෙනවා මම පස්සේ කියන්න ශ්‍රී ලංකාවේ. ඔවුන් තිබුණු තත්ත්වයට වඩා ශක්තිමත් කරපු අවස්ථා තියෙනවා ඔවුන්. ඒක නිසා ඒක හොඳ අවස්ථාවක් මේකේ යථා තත්ත්වයට පත් කිරීම කියන එක. ඊට අදාළ තීරණ ගැනීම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මේකෙදි සිදු කරන්න පුළුවන්. දැන් යථා තත්ත්වයට පත් කිරීම කියන එක පැහැදිලි කරේ. අපි බලමු උපද්‍රවයක් අරගෙන මේක කොහොමද යථා තත්ත්වයට පත් කරන කියන එක කාර්යභාරය බලමු වෙනත් නිදර්ශනයක් අරගෙන. අපි බලමු සුනාමි ඛේද වාචකය. අධ්‍යක්ීමුත් තියෙනවා. මේ සුනාමි ඛේද වාචකයේදී යථා තත්ත්වයට පත් කිරීම කියන ඒ චක්‍රයේ අවස්ථාවට සුනාමි ඛේද වාචකයෙන් පස්සේ එකට මුහුණ දුන්නේ කොහොමද කියලා. මේක කියනවා ආපදාවට ලක් වූ ජනතාවගේ ශාරීරික මානසික සෞඛ්‍ය මට්ටම යථා තත්ත්වයට පත් කිරීම. ඔව් ලොකු ඛේද වාචකයක් නේ 40000ක් පමණ මිය ඇදෙනකොට ඒගොල්ලෝගේ ඥාති මිත්‍රාදීන්ගේ මානසික තත්ත්වය කොහොම වෙන්නේ නැද්ද? ඒ ජීවිත අහිමුණු ඒ පරිසර තත්ත්වයන් කොහොම වෙන්නේ නැද්ද? ඒ වගේම තුවාල ලැබුවන් විශාල ප්‍රමාණයක් හිටියා. එහෙනම් ඔවුන් යථා තත්ත්වයට පත් කිරීම මේකේ විශේෂ කාර්යයක්. ඇත්තටම ලොකු කාර්යභාරයක් ඒ කාලේ. අපි දැක්කා උපදේශන සේවා. ඒ ගොදුරුවන්ගේ මානසික සෞඛ්‍ය, මානසික තත්ත්වය හදන්න ලොකු වෙහෙසක් කඳවුරු පවත්තලා විශේෂඥයෝ ගිහිල්ලා ඒ අයට ඒවා දැනුවත් කරලා ඔවුන්ගේ සිත් සනසන්න පටන් ගත්තා. ඒ ගොදුරුවන් ප්‍රථමාධාර දුන්නා. ඔවුන් විවිධ සෞඛ්‍ය පහසුකම් ලබා දීලා ඔවුන් එකෙන් ගලවා ගන්න ලොකු වැඩපිළිවෙලක් තිබුණා. ඒ තමයි යථා තත්ත්වයට පත් කිරීමේ එක අවස්ථාවක්. ඊළඟට හානි වූ නිවාස යටිතල පහසුකම් తాවකාලික මෙන්ම ස්ථීරවද ගොඩනැගී. ඉස්සෙල්ලාම අපි తాවකාලිකව මිනිස්සු ගෙනල්ලා එහෙම ගොදුරු නොවන ඊටාම කියන්නේ සුරක්ෂිත තැන්වල ඒ මිනිස්සු ගාල් කරා. ඔවුන්ට කඳවුරු හැදුවා. ඔවුන් ආහාර පාන දීලා తాවකාලිකව රඳව ගත්තා. ඊට පස්සේ මොකද කරේ? දිගු කාලීන වැඩපිළිවෙලක් වශයෙන් ඔවුන්ට නිවාස හදලා දුන්නා. මම අර මුලියදී කිව්වා අපි දැක්ක මාධ්‍ය හරහා මිනිස්සුන්ගේ අදහස් අරන් ඒගොල්ලොන්ට තිබුණු නිවාසට වැඩි හොඳ නිවාස හම්බුණා කිව්වා. ඇත්තටම ලංකාවේ සුනාමි ඛේද වාචකයෙන් පස්සේ විවිධ රටවල් විශාල වශයෙන් උදව් උපකාර කරා ශ්‍රී ලංකාවට.
ඒගොල්ලෝ නිවාස හදලා දුන්න සමහරක් රටවල් මුදල් පරිත්‍යාග කරා අපිට හැකියාව වුණා මේ රටේ ඒ කළමනාකරණ වැඩපිළිවෙලට පුළුවන් වුණා මිනිස්සුන්ට ඉතාමත් හොඳ නිවාස හදලා දෙන්න. නිවාස වෙනත් ඒ ආයි ගොදුරු නොවන ප්‍රදේශ හඳුනගෙන හොඳ නිවාස නිර්මාණය කරලා දුන්නා. ඒකෙන්ද අපි කිව්වර තිබුණු තත්වයටත් වඩා මිනිස්සු ශක්තිමත් කරපු අවස්ථාත් අපිට තියෙනවා කියලා කිව්වේ ඒකයි. ආපදාවට මුහුණ දුන් ප්‍රජාවගේ ජීවන තත්ත්වය පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි දියුණු කිරීම. සමහරක් ආර්ථික කටයුතු කඩා වැටුණු ආර්ථික අපි දැන් දීවර කර්මාන්තයේ දුණු අයගේ දීවර ආම්පන්න එයාට අදාළ බෝට්ටු ඒවා ණයාධාර මත හෝ පරිත්‍යාගව ඒවා ලබා දුන්නා. ඒ තිබුණු ආර්ථිකයට වඩා හොඳ ශක්තිමත් ආර්ථිකයක් සකසලා දෙන්න උත්සාහ ගත්තා. ඉතින් මේ වැඩපිළිවෙල තිබුණේ යථා තත්ත්වයට පත් කිරීම කියන ඒ කළමනාකරණ වැඩපිළිවෙලේ ඒ කාර්යය තමයි ඒක අපි දැක්කේ. දැන් මේ තියෙන්නේ එවැනි හදපු අපි ලංකාවෙම පුටාගත්ත නිදර්ශනය මේ ගෙවල් ඒ සුනාමි ඛේදවාචකයෙන් අහිමි වෙච්ච වෙරළබඩ ආසන්න හිටපු මිනිස්සුන්ට ඒවා නැවත එවැනි උපද්‍රවයක් නොවන ප්‍රදේශයක ඉතාම විධිමත් හොඳ නිවාස ඒ අයට හම්බුණා. අපි දැක්කා ඒවා ඉතාම හොඳ පරිසරවල ගොඩනගලා මිනිස්සු බොහොම ඒවා බාරගත්තා ඉතාම සන්තෝෂයෙන්. ඒකින්ද අපි දැක්කේ අර කලින් කිව්වා වගේ ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් උදා වුණා ඒ චක්‍රයේ අපි කළමනා චක්‍රයේ අවස්ථාව. මෙන අවම කිරීම කියන කාරණය මේ චක්‍රයේ අවසාන කාරණය අවම කිරීම. ආපදාවන්ට ගොදුරු වීමේ ඉඩකඩ අවම කිරීම මෙහිදී ප්‍රමුඛ අවේක්ෂාව. මෙන්න මේ අවම කිරීම කියන එක මේ මිටිගේෂන් කියන එක නැවත ආරම්භය වගේ අපිට දැනෙනවා නිකන්. අපිට ළමයින්ට මේක ලියාගෙන යනකොට තේරෙයි මේ ආරම්භක අවස්ථාවත් මේකමද කියලා. ඔව් එවැනි දේවල් වෙනවා. දැන් මේක කියනවා අපි මේ චක්‍රය තුල අවම කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඉන් පසු එළමෙන පෙර සූදානමට ගත්ත ක්‍රියාමාර්ග හා ගැලපෙනවා. ඒවා එක සමපාත වෙනවා. ඒ දෙකම එකක් වගේ ඇත්තනේ. අවම කරන්න ගන්න ක්‍රියාමාර්ග හිතලා බලන්න. අවම කරගන්න ගන්න ක්‍රියාමාර්ගයක් කියලා අපි හිතමු. නියගේ අවම කරගන්න අපි වැව් පිළිසකර කරගන්න. ඇල මාර්ග හදනවා. වැහි ජලය එකතු කරනවා. ඉතින් ඒක පෙර සූදානමට සමානයි. නේ? ආපදාවට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ අවම කරනවානේ. ඒකෙන් මේ දෙක එකක් විදිහට පෙන්눔 කරනවා. ඒ කාරණේ තමයි මේකට කියලා. අපි බලමුකෝ නිදර්ශනයකින් ඒ කාරණේ. අවම කිරීම අපි ගත්තා නියගේ. අපි කිව්වේ දැන් මේ අවස්ථා හතරට මං ලංකාවට බලපාන ස්වභාවික උපද්‍රව හතරක් වෙන වෙනවා. දැන් මේ නියගේ ගත්තා. අවම කරන්න නියගේදී මොකද්ද කරන්න පුළුවන් කියන කාරණේ. දිගුකාලීන ක්‍රියාමාර්ග තියෙනවා. නියගේ පිටු දක්වගන්න නියගේ වෙන නියගේ උපද්‍රවයක් වශයෙන් පැමිණෙනකොට නියගෙන් සිදුවෙන ආපදාව අවම කර ගැනීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දිගුකාලීනව. නව ජල සම්පාදන ක්‍රියාමාර්ග හදන්න. නව ජල සම්පාදන කියන්නේ වැව් නැවත තව වැව් ඉදි කරන්න පුළුවන්. ජලාශ හදන්න පුළුවන්. ජලය එක්රැස් කරගන්න ස්ථාන ඒවා ගොඩනගන්න පුළුවන් කියන එක. ඊළඟට තමයි තිබූ වාරි මාර්ග වැව් ජලාශ පිළිසකර කරන්න පුළුවන්. ගොඩ වුණු වැව් නැවත අපිට ඒවා හාරලා වැව් සකස් කරන්න පුළුවන්. ඇල මාර්ග නැවත තිබුණු ඒවා පිළිසකර කරලා. මේ ඔක්කොම අපි කරන්නේ ඇයි? ජල හිඟේ මගව ගන්න. මොකද්ද නියගේ කියන්නේ? ජල ඇත්තරම නියගේ අපි ගිය පාඩමේදී විග්‍රහ කරා. නියගේ අර්ථ දක්වවා විදි තුනකට. දැන් කෘෂිකාර්මික නෙවෙයි කියන්නේ ගොවිතැනට ජලයේකකම නේ. දේශගුණික නියගේ කියන්නේ වහින්නේ නැහැ කියන එක. අපි මොකෙන් හරි මේ බලන්නේ වහින්නේ නැති එකේ ආපදාව මොකද්ද? අපිට ජලයේ හිඟයි කියන එක. එහෙනම් ජලයේ හිඟතාවයේ මග ඇරව ගන්න පුළුවන් නම් නියගෙන් කරන බලපෑමක් අවම වෙනවා. ඒ නිසා ජල සම්පාදනයට මූලික තැනක් දෙන්න පුළුවන් මේ අවම කිරීමේ අවස්ථාව. වැසි ජල ටැංකි භාවිතයෙන් වැඩි දියුණු කිරීම. එහෙනම් මිනිසු නියගයක් අපි නියග උපද්‍රවයේ තියෙන ප්‍රදේශ ඒ ආපදාවට ගොදුරු වෙන ප්‍රදේශවල උනන්දු කරනවා මේ වැසි ජලය එකතු කර ගැනීම. ඒවා ඒ ටැංකි පවත්වා ගැනීම. ඉතින් ඇත්තට මේ මිනිසුන්ගේ ජල ප්‍රමාණය ජල හිඟිය මගෑරෙනවා නම් ආපදාව අඩු වෙනවා. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම එක දීර්ඝකාලීන මහා පරිමාණ වැඩක්. අපිට ජල සම්පාදනය කළ තියෙන ඇලදොල ගංගාවල ජල පෝෂකයන් ආරක්ෂා කර ගන්නත් ඕනේ මේ නීගයන්ට මුණ දෙන්න නම්. මේ තියෙන ඔය අපි කියවන අර ජලය ඇත්තටම නියගයක් එනවා නම් ජල හිඟයක් නම් එන්නේ ඒක ඒ හිඟේ තියෙන ප්‍රබල කාරණේ ජල හිඟේ නම් ඒවට ඔරොත්තු දෙන විදි හොයාගන්න. දැන් මේ තියෙන්නේ කෘෂිකර්මය සඳහා විශාල ජල පරිහරණයක් නොකොට කුඩා ජල ප්‍රමාණයකින් වගා කිරීමේ ක්‍රමය. දැන් බිඳු ජල තාක්ෂණය ජල බිඳු බිඳු වැටෙන එකද කෘෂිකාර්මික නව ශිල්ප ක්‍රමයක් වගේම අපිට එක පැත්තක දකින්න පුළුවන් ජලය අර පිරිමැස්වෙන් භාවිතා කිරීම. කුඩා ජල ප්‍රමාණයකින් වගා කිරීම. ඒක පෙරලා අපව සම්බන්ධ වෙනවා මේ නියගේ පිටු දැකීමටත් කරන්න තියෙන ජල හිඟේ පිටු දැකීමට මෙවැනි කාරණා. මේ දීලා තියෙනවා මෙතන තියෙන වෙන අදහස්. දැන් කෘෂිකාර්මික අපිට මේ වසුන් යොදලා ඊට රෙදි යොදලා තියෙනවා මේකෙන් වෙන්නේ වල් බිහි වෙන්නේ නැති එකක්.
අනික තමයි මේකේ තියෙන වාෂ්පීකරණය නවත්තනවා. කුඩා ජල ප්‍රමාණයක් සපයලා මේ වගා භෝගයට වැඩෙන්න ඉඩ දෙන්න පුළුවන්. විශාල ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය වළක්වනවා. ඉතින් වාෂ්පීකරණය විශාල ප්‍රමාණයෙන් වළක්වනවා කියන්නේ එක්තරා විදිහකින් අපි අර නියගයට මුහුණ දීම නැත්නම් ජල හිඟය මග අරව ගන්න ක්‍රියාමාර්ගයක්. කුඩා ජල ප්‍රමාණයකින් වගා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ උත්සාහය අර විසිරි ජල සම්පාදනය අපි නැත්නම් වගාවට විශාල ජල සම්පාදනයක් කිරීමේ අවම කරගන්නේ මේ ක්‍රියාමාර්ග කීපයක් තමයි මම ඇතුල් කරලා තියෙන්නේ. මේවා තමයි අපි අර නියගේ මග අරව ගන්න උත්සාහය. මේ තියෙන අර අපි හඳුනලා දීලා තියෙනවා මේවා ඔක්කොම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්ත ඒවා මේ තියෙන්නේ මේ පේන ඔය දරුවන්ට මේ වහලේ වැහි පීලි සම්බන්ධ කරපු විශාල කොන්ක්‍රීට් වලින් හදපු ටැංකියක්. ප්ලාස්ටික් ටැංකියකට වැහි පීලි සම්බන්ධ කරලා මේ වැසි ජල එකතු කර ගැනීම. එතකොට මේවා ඇයි හඳුන්වා දෙන්නේ? අර නියගේ පිටු දැකක නියගේට මුණ දෙන්න මෙවැනි දේවල් හඳුන්වා දීලා තියෙනවා. අපි මේ නියගේ කෙටිකාලීන ක්‍රියාමාර්ග අපි ආර දිව්කාලීන ක්‍රියාමාර්ගයේ කෙටිකාලීන ක්‍රියා ජල පරිභෝජනයේ කාර්යක්ෂම කිරීම. ඇත්තටම අපි ඊටාම අර පිරිමැස්මෙන් ජලය භාවිතා කරන්න ඕන. ඒ වගේම අධි ජල පරිභෝජනය අවම කරන්න. අපි ජල පරිහරණයේ වැඩි නම් සමහරක් විට කිසිම අපිට වටිනාකමක් නැහැ. අපිට ඕන තරම් ජලය තියෙනවා. ඒක නිසා අපි කුෂකර්මාන්තවලට හෝ අපේ කර්මාන්තවලට අපි පොදු අවශ්‍යතාවලට අපි අර පරිස්මකෙන් තොරව අධි ජල පරිභෝජනයක ලක්ෂණ අපි දැකලා තියෙනවා. එහෙනම් ඒවා සීමා කරගන්න ඕනේ. අර වගේ නියගයකට උත්තර හොයනවා. ජලය අඩුවෙන් භාවිතා වෙන භෝග හඳුන්වා දෙන්න ඕන. දැන් ඒ කියන්නේ මෙහෙම අදහසක් එතන දරුවෝ වැරදි අදහසක් ගන්න එපා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ශුෂ්ක ප්‍රදේශයක් තියෙනවා. ඒ ශුෂ්ක ප්‍රදේශයේ ජල හිඟයි. එහෙනම් ජල හිඟයි නම් ජල වැඩියෙන් භාවිතා වෙන භෝග අපි ඒ ප්‍රදේශයේ නොකර ඉන්න ඕන. වියලි භෝග තියෙනවා. වියලි දාන්නේ තියෙනවා. වැසි ජලයෙන් කරන්න පුළුවන් භෝග තියෙනවා. ඒවට අපි යන්න ඕන. උදාහරණයක් වශයෙන් වර්ෂ අපි දන්නවා විශාල ජල ප්‍රමාණයක් ඕන වීවගාවට. අපි වීවගාව වගේ එකක් එවැනි ශුෂ්ක ප්‍රදේශවලට නිර්දේශන කළ යුතුයි. එහෙනම් ඒවා අවම කරන්න ඕන. ඒකල අපි ජලය අඩු පරිහරණය කරන භෝගවලට යන්න ඕන එවැනි ප්‍රදේශ. එතකොට ආපදාව අඩුයි. නැත්නම් කුඹුරක් හදලා වැස්ස නැහැ කියලා ඉන්නවනම් ඒක ලොකු ආපදාවක්. ඉතින් කුඹුරු කරන්නේ නැතුව වෙනත් දාහන්නේ වලට වියලි දාහන්නේ වලට යා යුතුයි කියන කාරණේ. ඒ වගේම පරිභෝජනය කරන ජල ඒකක සඳහා ඉහළ මිලක්. ඔව් ඒක එක්තරා විදියක ජල අර පිරිමැස්මෙන් භාවිතා කරන්නේ නැති. අධි ජල පරිභෝජනයක් නම් තියෙන්නේ. අපිට පුළුවන් එක්තරා විදියක ජල සම්පාදනයේදී ඒට වැඩි මිලක් නියම කරලා මේ සීමා කරන්න මිනිස්සු. දැන් එවැනි දේවල් ලෝකේ කරන අප්‍රිකාව වගේ රටවල් වල විශාල ජල හිඟයක් තියෙනකොට ඒගොල්ලෝ පාලනය කරන එක විදිහක් තමයි මේ ජල ඒකකවල මිල ඉහළ දාලා ඒවට බදු පනවලා සීමා සහිත කරන එක. නැත්තම් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න නොහැකි වෙනවා. අපි අවම කිරීමේ මේ සුලිසුලන් ඒව මම කියව එවැනි නිර්දේශක ඒකේ උපද්‍රව කීපයක් අපි ගත්තා මේ අවම කිරීමේ අවස්ථාව ඉතා වැදගත් ඉඳලා. මොකද මේක මානවයාට මැදිහත් වෙන්න පුළුවන් තැන. මිනිස්සු ආපදාව අවබ කර ගැනීමට සක්‍රියව දායක වෙන්නේ කළමනාකරණයේ මේකින්ද සුලිසුලන් ආපදාව අවම කරන්න මොනවද කරන්න පුළුවන්. සුලිසුලන් ඇති කාල පරිච්ඡේද පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න. මෙන්න මේ කාලවකවානුවේ සුලිසුලන් එනවා. එහෙම නැත්නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙන sannivedana ඒ කාලවකවානුවේදී හොඳින් අහුම්කම් දෙන්න ඕන. ඒගොල්ලෝ මීට පූර්ව දැනුම් දෙනවා. මෙන්න මෙහෙම කුණාටුවක් එන්න තියෙනවා. සුලිසුලක් එන්න කියනද ඒව ගැන හොඳ සවිමත්ව ඒවට මූණ දීලා ඒවා ඒ sannivedana මාධ්‍යවලට ප්‍රතිචාර දක්වන්න ඕන. උපද්‍රව කලාපයේ ආපදා මධ්‍යස්ථාන ඇති කරලා ඒවට ලොකු සම්බන්ධීකරණයක් ඇති කර ගන්න ඕන. ඒ වගේම නිවාසයක් හදනවා නම් ඒ නිවාසවල පියස්ස වහල කියන එක. අපි දැක්කා ඔය නැගෙනහිර පැතිවල පාසල් ගොඩ නැගිලි පවා. වහල කම්බි දාලා පොළොවට කොන්ක්‍රීට් කරලා කම්බියකින් වෙර ගන්නලා තියෙනවා සමහරක් වෙලාවට. එහෙම නැත්නම් අර ඒ වහල දිග යකඩ බාර් දාලා පොළොවට ශක්තිමත්ව වෙර ගන්නවලා තියෙනවා. ඒ සුළං වලින් වහල ගැලවෙයි කියන අදහස. ඒකින්ද සමහර නිවාසවල අපි දැක්ක ටයර් දාලා තියෙනවා. වැලිගෝණි පටවල තියෙනවා. ඒ තමන්ට තියෙන ආර්ථික හැකියාව මත. ඒක නිසා අර ඒ ප්‍රදේශවල ආපදාව අවම කරගන්න පුළුවන් අන්න වගේ උපාය මාර්ග ගන්න ඕනේ. ඒ වගේම තමයි අන්තරාදායක ගස් තියෙනවා නේද? අපි දැන් හුඟක්ම සුලිසුලකින් ආපදා වෙන්නේ ගහක් කඩාගෙන වැටලා. ඉතින් එවැනි අන්තරාදායක ගස් තියෙනවා නම් නිවස අසල ඒවා අයින් කරනවා. sannivedana කුළුණු අතර අයින් කරනවා. එතකොට අපිට ඒක ආපදාව අවබ කරගන්න පුළුවන්. අපි සුනාමිය අවම කිරීමේ අවස්ථා මේකේ දක්වලා තියෙනවා. ඒ සුනාමිය අනතුරු සංඥා දැන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකයි. ඒවට පෙර පුහුණු වැඩසටහන් තියලා තියෙනවා. මිනිස්සු සහභාගී වෙලා තියෙනවා. ඒ සීනු නාද වෙනකොට ඒගොල්ලෝ දන්නවා මෙන්න මේ විශේෂ පණිවිඩයක් මේ දෙන්නේ කියලා. ඉතින් ඒව පිළිබඳ අවධානයෙන් සිට. ඒත් එහෙම අවධානයෙන් සිටියම අපිට සුනාමියෙන් නැවත සුනාමියකදී සිදුවෙන ආපදාව අවම කරගන්න පුළුවන්. ඒ වගේම
ආපදා අවස්ථාවේදී යා යුතු ආරක්ෂිත ස්ථාන නම් කරලා තියෙනවා. උස් ස්ථාන. ඒවට මාර්ග දක්වලා තියෙනවා. ඊතල ගහලා පෙන්න මේ වගේ ඛේදවාචකදී ඔබ මේ ප්‍රදේශය ගිහිලා නතර වෙන්නට මෙන්න මෙතන. ඒ වගේ දේවල් සැලසුම් කරලා තියෙනවා. අපි මේ කළමනාකරන වැඩපිළිවෙල දකින්නේ අන්න ඒක තමයි මේක අර අපි කිව්වේ ඊටාම හොඳ තත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ඉතින් ඒවා අඳුනගෙන මිනිස්සු ඒවට ප්‍රතිචාර දක්වන්න ඕන. වෙරළාසන්න අවදානම් ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු සිදු කිරීමෙන් වැළකෙන්න ඕන. දැන් අපි වෙරළ අයිනේ හිටියොත් සුනාමි ඛේදවාචකයෙන් ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙනම් වෙරළ ඒ මගෑරලා ඒ අවදානම් ප්‍රදේශ මගෑරලයි අපේ මානව භූදර්ශනයේ ගොඩනගලා තියෙන්නේ නම් අපේ අවදානම ආපදා තත්වයේ මගෑරේ. වැලි වැටි කඩොලාන පාෂාණ උද්ගත වැනි ස්වභාවික ආරක්ෂිත සංරක්ෂණය කරන්නට වෙරළයි. මොකද ඒවා අපි දැක්කා සුනාමිය වලදී ලොකු සේවාවක් ඒ ස්වභාවික පරිසර වලින් සිද්ධ වෙනවා. නේද? වැලි වැටි සමහරක් වැලි වැටි පහු කරගෙන සුනාමි රැළ ඇවිල්ලා තිබුණේ නැහැ. සමහර කඩොලාන පරිසර ඒ සුනාමි ඛේදවාචකයේ ඒ ආපදාව වළක්වලා තිබුණා. දැන් වෙනි දේවල් අපි සංරක්ෂණය කරන්න ඕනේ. ඊළඟට තමයි වෙරළ පරිහරණය පිළිබඳ නීති රීති අනපනත් ඒවට අවනත වෙනවා වගේ මේවා සක්‍රියව ඒවා ක්‍රියාත්මක කරන්න බෙදෙන්න ඕනේ. ඔය දරුවන්ට මෙන්න මෙහෙම දෙයක් මම ප්‍රායෝගිකව පෙන්වන්න කැමතියි. ඔබ විභාගයට සූදානම් වෙන දරුවෝ ඉලක්කය විභාගය මේ විභාගයයි මං කරපු අපි පාඩමයි අතර මොකද තියෙන අන්තර් සම්බන්ධය? අර ඉගෙනුම් පළයි මේ විභාගයයි අතර දැන් ඉගෙනුම් පළ ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් ඉගෙනුම් පළ නිර්මාණය කරලා තියෙනවා. මේ ඉගෙනුම් පළත් එක්ක දරුවන්ට කුතුහලයක් තියෙන මොකද්ද විභාගයට තියෙන අන්තර් සම්බන්ධය? මම ඒක පැහැදිලි කරන්න තමයි මේ අවස්ථාව ගන්න. මේ තියෙන්නේ ජාතික උසස් පෙළ ජාතික විභාගයේදී ඒ ප්‍රශ්න ඒ ආකාරයෙන් මම ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඔබට පේනවා 2018 භෞතික භූගෝල විද්‍යා කොටසේ දෙවන ප්‍රශ්නේ. නායම් යනුවෙන් අදහස් කරන්නේ කුමක්? අපි අර්ථකථනය අපි දීලා තියෙනවා. නායම් සඳහා බලපාන ස්වභාවික සාධක තුනක් පැහැදිලි කරන්න. මේකට උත්තර දීලා තියෙනවා මම තව මොහොතකින් ඒවා පෙන්නන්නම් ඒ උත්තර නේද අපි පෙන්වුවේ කියලා. නායම් නිසා භෞතික පරිසරයට සිදුවන බලපෑම් තුනක් පැහැදිලි කරන්න. නායම් තුළින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග තුනක් පැහැදිලි කරන්න. දැන් අපි නායම් පාඩමයි. එක පැත්තකින් ස්වභාවික ආපදා නායම් පාඩමයි. කළමනාකරණයේදී නායම් නිදර්ශනයකට අරගෙන කරපු කොටසයි ඇති මේකට උත්මේ 2018 ලකුණු 20ක භෞතික භූගෝල විද්‍යා ප්‍රශ්නයක්. මේකට පිළිතුරු ලියන්න පුළුවන් විදිහේ පාඩමක් තමයි ওই දරුවොත් එක්ක අපි සාකච්ඡා. අපි මේ ප්‍රශ්න පත්‍රයට පාඩම හැදුවා නෙමෙයි අපේ ඉගෙනුම් පළ ජාතික අධ්‍යාපන ආයතනයේ ගොඩනගපු ඉගෙනුම් පළ ටික තමයි අපි කරේ. හැබැයි සමපාත වෙලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයට. ඒකේ දෙවෙනි ප්‍රශ්න නායමට හේතු වන සාධක. අපේ පාඩමේ අපි නායම් පාඩමේ තිබ්බ උත්තර ටික තමයි භෞතික හේතු සහ මානුෂ හේතු කියලා අපි ගොඩනගුවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඕක තමයි උත්තර වශයෙන් ඔබට ලියන්න තියෙන්නේ. නායම් නිසා භෞතික පරිසරයට සිදුවන බලපෑම් අපි නායමකදී ඒ කියන බලපෑම් ටිකේ පිළිතුර තමයි මේ දාලා තියෙන්නේ. ඔබට තුන්වෙනි පිළිතුර වශයෙන් මේක විස්තර කිරීමයි. ඒකේ අහලා තිබුණා හතරවෙනි උත්තරේ ශ්‍රී ලංකා නායම් අවදාමා සහිත ප්‍රදේශ අකෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය හැවුවා. මොකද්ද රජය කරලා තියෙන්නේ? අපි මේ ටික කිව්වා. සිතියම් ගත කරලා තියෙනවා. ඒ මානුෂ ක්‍රියාකාරකම් තහනම් කරලා තියෙනවා. ඒ කඳුකර ප්‍රදේශවල මානව ඉදිකිරීම මොන හරි මානව පරිසර ගොඩනගනට උපදේශනා ඒවා සේවා ඒවා සැලසුම් රජය විසින් සැලසුම් හදලා තියෙන ඒවට උපදේශන සේවා දෙනවා. ඒවා තමයි ඔබට පිළිතුරු වශයෙන් ලියන්න තිබුණේ. 2016 අගෝස්තු ඔබ 18 මේ 16 අගෝස්තු අරක ස්වභාවික ආපදාවලින්ම ප්‍රශ්නයක්. 18 දී මේ ප්‍රශ්නෙත් බලන්න ස්වභාවික ආපදාවක් යනුවෙන් කුමක් අදහස් කරන්නේද? අපි පිළිතුරු දීලා තිබුණා. ස්වභාවික ආපදාවල තීව්‍රතාවයේ උග්‍ර වීමට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් තුනක් පැහැදිලි කරන්න. අපි ක්‍රියාකාරකම් තුනක් දීලා තිබ්බ පැහැදිලි කරලා තිබ්බ ඔබට සතුයි පැහැදිලි කිරීම. නමුත් ඒ ක්‍රියාකාරකම් ගොඩනගලා තිබුණා. ආපදා කළමනාකරණ චක්‍රයේ ප්‍රධාන අධියර 4 කෙටියෙන් විස්තර කරන්න. මේ 2016 අගෝස්තු විභාගයේ ප්‍රශ්න මේ. ස්වභාවික ආපදාවල බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද? ඉතින් මේවා තමයි අපි පිළිතුරු වශයෙන් සාකච්ඡා කරේ. මේ මම කිව්වේ අර අපි ආපදාවක් යනු කුමක්ද කියලා පැහැදිලි කරපු උත්තර මේ තියෙන්නේ. මේවා තමයි ඔබට ලියන්න තිබුණේ. මේ දෙකට උත්තර මානුෂ ක්‍රියාකාරකම්. මේ තුන්වෙනි එකට උත්තර මේවා අපේ සටහනේ අපි උගන්වපු කාරණා. 2017 උසස් පෙළ. මට මෙන්න මෙතන තවත් කාරණයක් පැහැදිලි කරන්න තියෙනවා. ස්වභාවික ආපදා පාඩම විතරක් නෙමෙයි වෙනත් පාඩම් වලටත් අපේ ස්වභාවික ආපදා පාඩම සම්බන්ධ බව ওই දරුවන්ට කියන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. මොකද ඒකකේ අන්තර්ජන්‍ය බලවේග. අන්තර්ජන්‍ය බලවේග කියලා ඒකකයක් ඔය දන්නව භෞතික භූගෝල විද්‍යාවේ තියෙනවා. ඒකෙන් අහලා තිනවා ප්‍රශ්නයක්.
ඒ ප්‍රශ්නේ කොටස් දෙකක් අපේ ස්වභාවික ආපදා පාඩමින් උත්තර ලියන්න පුළුවන්. මොකද්ද? ලෝකේ ගිනිකඳු බහුලව ව්‍යාප්ති ඇති ප්‍රදේශ 4ක් නම් කරන්න. අපි එහෙම සිතියමත් දුන්නා. සිතියන් ලකුණු කරා ඒ ස්ථාන. එහෙනම් ඒ ප්‍රදේශ නම් කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි ප්‍රශ්නේ ස්වභාවික ආපදා නෙමෙයි අන්තර්ජන්‍ය බලවේග. යමාල් ක්‍රියාකාරීත්වය නිසා සිදුවන පාරිසරික බලපෑම් 3ක් විස්තර කරන්න. අපි ඒක යමාල් ක්‍රියාකාරීත්වයෙන් සිදුවන පාරිසරික බලපෑම් කරුණු වශයෙන් ඉදිරිපත් කළා. අපිට එහෙනම් 2017 එවැනි උත්තරයකට ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්කම තිබුණා. අපි බලමු තවත් අවුරුද්දක ප්‍රශ්න පත්‍රයක අපි අර කලින් කිව්ව මෙන්න මේවට අපි මෙහෙම සිතියමක් හදලා තිබ්බා. අපිට උත්තර වශයෙන් ওই දරුවන්ට ඒවා ඉදිරිපත් කරන්න තිබුණා. මේ තිබුණේ ඒ පිළිතුරු මේ තිබුණේ එවැනි පිළිතුරක් 2015 තියෙනවා දෙවන ප්‍රශ්නය අන්තර්ජන්‍ය බලවේග යටතේ භූමිකම්පාවන් නිසා ඇතිවන භෞතික ප්‍රතිඵල තුනක් පැහැදිලි කරන්න. අපි භූමිකම්පාව යටතේ මේක කතා කරලා තිබුණා. භූමිකම්පාවක් හේතු කොටගෙන ඇතිවන හානිය අවම කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි පියවර තුනක් සාකච්ඡා අපි අද කළමනාකරන වැඩේදී ඒක කරා. ওই දරුවන්ට පේනවා එහෙනම් 2015 16 17 18 වසර 4ක් එක දිගට ස්වභාවික ආපදා තිබුණත් නැතත් අපිට මේ පාඩමින් වෙනත් ප්‍රශ්නවලට උත්තර ලියන්න හැකියාව තිබුණයි කියන කාරණේ. ඒකද මම හිතනවා ඒ දරුවන්ට අපි මේ ස්වභාවික ආපදා පාඩමේ වෙනත් පාඩම් වලටත් අවශ්‍ය විෂය කරුණු ආවරණය කරගන්න හැකියාව තිබුණා කියලා මම විශ්වාස කරනවා. හොඳයි අද අපි මෙතෙන් මේ පාඩම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන් දරුවෝ.